වස්සාන ධර්ම දේශනා බුදුහාමුදුරු දේශනා කරපු විදියට ඇලීම නැති කරන තැන අපිට මොනතරම් සැනසුමක් හම්බෙනවද කියන එක මෙනෙහි කරන්න ඕන. අපි වැඩිපුරම දුකටපත් උනේ, පීඩණයටපත් උනේ බැඳුණු දේ නිසා, ඇලුණු දේ නිසා. ඇලීමක් නැති තැන අපි දුක්ුනේ නැහැ. අපි බිය වුණේ නැහැ. අපිට ප්‍රශ්නයක් ආවේ නැහැ. බලන්න මේ රට පුරා ලොව පුරා පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ ලක්ෂ 40කට වැඩිය සෙනගක් මරණයටපත් වෙලා. හැබැයි ඒ කොච්චර ප්‍රමාණයක් මරණයටපත් උනත් අපිට ඒවා දුකක් හැටියට, විලාපයක් හැටියට, අපිට අපහසුතාවයක් හැටියට අපි දකින්නේ නැහැ. ඇයි? ඒ මිය ගිය අයත් එක්ක අපේ බැඳීමක්, ඇලීමක් ඊතරම් නැහැ. හැබැයි Taman එක්කම ඉඳපු, තමන්ගේ ළඟම හිටපු, තමන් වැඩියෙන් ආදරය කරපු, තමන් වැඩියෙන් බැඳිලා හිටපු යම් කෙනෙක් මරණයටපත් වෙනවා නම් එතනදී ලැබෙන වේදනාව මහ ඉහළයි. එහෙනම් ඇලීම වැඩි තැන දුක, බය වැඩි. ඇලීම නැති තැන දුක, බිය නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ සියලුම දේවල් වලින් නොඇලී වාසය කරන්න පුළුවන් නම් ඒ වටිනවා. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න. ආනාපාන සතිය වඩන්න. ඒ තුලින් අපට ධර්මාවබෝධය ලබන්න පුළුවන්කම ලැබෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කැනඩාවේ පදිංචි ශකිලා ප්‍රියංගිකා උයන්වත්ත මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ අගෝස්තු මාස 1 වන දින උපන්දිනය සමරන කේ.ටී. කරුණාවතී ආදරණීය මෑණියන්ට සහ එදිනම ජන්මදිනය සමරන විදුෂ් ආදරණීය පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සචේ කෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසියාසි ඨානං කෝ පනීතං විජ්ජතියං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වාසෝ ආබාධෝ ඨානසෝ පටිපස්සම්භිය කතමී දස. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකී අනභිරත සංඥා,
සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සතිති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සැදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කැනඩාවේ ස්ථිරව පදිංචිව සිටින ශකිලා ප්‍රියංගිකා උයන්වත්ත දියණිය ඇතුළු පවුලේ පින්වතුන්. අගෝස්තු මාසයේ පළමු වන දින උපන්දිනය සමරන කේඩී කරුණාවති ආදරණීය මෑණියන්ට, එවැගේම එදිනම ජන්මදිනය සමරන විදූෂ් ආදරණීය පුතාට සෙත් ප්‍රාර්ථනා කරන්නටයි මේ උතුම් ධර්ම දේශනාව අද දවසේදී විකාශනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝම වටින සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ගිරිමානන්ද සූත්‍රය. රට පුරා ලොව පුරා පැතිර යන වසංගත රෝගී තත්ත්වය ඉදිරියේ අද වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තවත් ප්‍රභාස්වරව දීප්තිමත් වන බව අපි කාටත් පැහැදිලි වෙන කාරණයක්. මේ කාල සීමාව තුළ බුදුහාමුදුරුවෝ දේශනා කළ විවිධ සූත්‍ර දේශනා, ඒ වගේම විවිධ ධර්ම කාරණා රට පුරා ලොව පුරා ජීවත් වන සියලුම සත්වයන්ට යහපත පිණිස හේතු වන කාරණාවක් බවට පත්වෙලා තිබෙනවා. ඒ බව ලෝකයේ බොහෝ උගතුන් වියතුන් මේ වෙනකොට කතා කරන්න යොමු වෙලා තිබෙනවා. මේ කාල සීමාව තුළ භික්ෂූන් වහන්සේලා වැඩිපුර දේශනා කරන සූත්‍ර දේශනා අතරේ මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවත් අන්තර්ගතයි. මේ සූත්‍ර දේශනාව අසනීපව සිටින අයට ආශිර්වාදයක් සැලසෙන බව කොයි කාගේත් විශ්වාසයක්. එක පැත්තකින් මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව පිරුවානා පොත් වහන්සේ තුලත් අන්තර්ගත වෙලා තිබෙනවා. පිරුවානා පොත් වහන්සේ කියලා කියන්නේ බෞද්ධයෝ ආරක්ෂාව පිණිස නිතර සජ්ජායනා කරන පූජනීය ග්‍රන්ථයක්. මේ සූත්‍ර දේශනා සජ්ජායනා කිරීමෙන් අපට ආශිර්වාදය සලසා ගන්න පුළුවන්කම ලැබෙනෝ වගේම ඒ සත්‍යක්‍රියාවන් තුලින් අපට ආශිර්වාදය සලසා ගන්න පුළුවන්කම ලැබෙනෝ වගේම ඊටත් වඩා ආශිර්වාදයක් ඒ සජ්ජායනා කරන සූත්‍ර දේශනාවල අඩංගු කරුණු කාරණා තමන් මෙනෙහි කිරීමෙන් එයට අනුගතව කටයුතු කිරීමෙන් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ සිද්ධ කරන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ අනේපිඩු සිටුතුමාගේ ආරාමයෙහි. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා එක්තරා පුවතක් බුදුරජාණන් වහන්සේට දැන්නුවා. මොකක්ද මේ පුවත? ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීප වෙලා බොහෝ සෙයින් දුකටපත් වෙලා ඉන්නවා බුදුහාමුදුරුවනේ. ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. දැඩි ලෙස ගිලන් වෙලා ආබාධ සහිතව දුකටපත් වෙලා ගිරිමානන්ද හාමුදුරුවෝ මේ වෙලාවේ ඉන්නේ. සාදු භන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුප සංකමතු අනුකම්පං උපාදායාති.
බුදුරජාණන් වහන්ස ගිරිමානන්ද හාමුදුරුවෝ කෙරෙහි අනුකම්පාවෙන් එතැනට වැඩම කරනවා නම් වටිනවා. ආනන්ද හාමුදුරුවෝ තමයි ගිරිමානන්ද හාමුදුරුව අසනීපෙන් ඉන්න බව බුදුහාමුදුරුවන්ට දන්වන්නේ. ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කරනවා, යෝජනා කරනවා, ගිරිමානන්ද හාමුදුරුව ළඟට බුදුහාමුදුරුවනේ වැඩම කරමු. ඒ වෙලාවේ බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා, සචේ කෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙය්‍යාසි. ආනන්ද ගිරිමානන්ද භික්ෂූන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ ඉදිරියේ දස සංඥාව දේශනා කරන්න. ඨානං කෝ පනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වාසෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භීය. ආනන්ද මේ දස සංඥාවට හිත යොමු කිරීමෙන් ගිරිමානන්ද හාමුදුරුවෝ අනිවාර්යෙන්ම සුවපත්භාවයට පත්වෙනවා. ඒ නිසා දස සංඥාව ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට දේශනා කරන්න. කත මේ දස මොනවද මේ සංඥා 10? අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනභිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මෙතන පින්වත්නි, අප විසින් මෙනෙහි කළ යුතු සංඥා 10ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආනන්ද හාමුදුරුවන්ට කියලා දෙනවා, ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුව අසනීපෙන් නම් ඉන්නේ, ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ දේශනාව සිද්ධ කරන්න. මේ දේශනාව ශ්‍රවණය කරලා ගිරිමානන්ද හාමුදුරුව සුවපත්භාවයට පත්වේ. මේ දස සංඥාව ශ්‍රවණය කිරීමෙන්, මේ දස සංඥාව පිළිබඳව මෙනෙහි කිරීමෙන් ඔබට අපට ඒ සැනසුම, කායික සුවය, මානසික සුවය සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. කතමාචානන්ද අනිච්ච සංඥා. ආනන්ද මොකක්ද අනිච්ච සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉති පටිසංචික්ඛති. ආනන්ද යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අරණ්‍ය ගතව, වෘක්ෂ මූලිකව, ශුන්‍යාගාර ගතව මෙන්න මෙහෙම මෙනෙහි කරනවා නම්, රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ඡන්ති. ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේවට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි අනිත්‍යතාවය මෙනෙහි කරනවා නම් ආන්න ඒ සංඥාවට කියනවා අනිච්ච සංඥා කියලා. රූපය පිළිබඳව කල්පනා කරනකොට මෙය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මේක වෙනස් වෙනවා. අපි හැම කෙනෙක්ම දන්නවා මේ රූපය පිළිබඳව කල්පනා කරනකොට රූප කියන වචනය දීලා තියෙන්නේ වෙනස් වෙන නිසා. තමන්ගේ රූපයත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. අපිට දකින්න ලැබෙන රූප පිළිබඳව කල්පනා කරනකොට ඒත් එහෙමයි. ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. එක විදියට පවතින්නේ නැහැ. රූපං අනිච්චං, වේදනා අනිච්චා. වේදනාව පිළිබඳව කල්පනා කරනකොට ඒ වේදනාවත් අනිත්‍යයි. වේදනා කියලා කියන්නේ විඳීම. විඳින්න ලැබෙන වේදනා ප්‍රධාන වශයෙන් කොටස් 3කට බුදුහාමුදුරුවෝ පෙන්වුවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ මසුඛ වේදනා. එහෙම නැත්නම් උපේක්ෂා වේදනා. සුඛ වේදනා කියලා කියන්නේ විඳින්න ලැබෙන සැප. දුක්ඛ වේදනා කියලා කියන්නේ විඳින්න ලැබෙන දුක.
අදුක්ඛම සුඛ වේදනා කියලා කියන්නේ උපේක්ෂා වේදනා කියලා කියන්නේ විඳින්න සැපක් හෝ දුකක් නැති. මේ හැම වේදනාවකම ස්වභාවය තමයි අනිත්‍යයි. එක විදියකට පවත්ව ගන්න පුළුවන්කමක් නැහැ. සංඥා අනිච්චා. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. මේවත් වෙනස් වෙනවා. සංඛාරා අනිච්චා. සංස්කාරය ඒවත් අනිත්‍යයි. විඥානං අනිච්ඡන්ති. විඥානයත් අනිත්‍යයි. එතකොට මෙන්න මේ කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයන් අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ආන්න ඒ අනිච්ච සංඥාව තමන්ට කායික මානසික සුවපත් භාවය ඇති කිරීම පිණිස හේතු වන කාරණාවක්. කතමාචානන්ද අනත්ත් සංඥා. මොකද්ද ආනන්ද අනත්ත් සංඥා කියලා කියන්නේ? දෙවෙනි සංඥාව. ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉති පටිසංචික්ඛති. යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් අරණ්‍ය ගතව වෘක්ෂ මූලිකව ශුඤ්ඤාගාර ගතව මෙන්න මෙහිම මෙනෙහි කරනවා නම් කොහොමද? චක්කුහුං අනත්තා රූපං අනත්තා. මේ ඇස අනත්තා. අනත්තා කියලා කියන්නේ මමය මාගේය කියා ග්‍රහණය කරන්න පුළුවන්කමක් නැහැ. චක්කුහුං අනත්තා. මේ ඇස මමය මගේය කියලා ග්‍රහණය කරන්න බෑ. ඇයි බැරි? ඇස අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. යමක් අනිත්‍ය නම් එතන දුක් සහිතයි නම් එය අනාත්මයි. මමය මාගේය කියලා ග්‍රහණය කරන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. චක්කුං අනත්තා. ඇස අනාත්මයි. ඒ විතරක් නෙවෙයි ඇසට පෙනෙන රූප රූපං අනත්තා. මේ පේන හැම රූපයක්ම මමය මාගේය කියා ග්‍රහණය කරන්න පුළුවන්කමක් නැහැ. හේතුව ඒ එක රූපයක්වත් මට ඕන විදියට පවතින්නේ නැහැ. සෝතං අනත්තා සද්ධා අනත්තා. සෝත කියලා කියන්නේ කන් දෙකට. සද්ධා කියලා කියන්නේ අහන්න ලැබෙන ශබ්දවලට. එතකොට මේ කන් දෙකත් මමය මාගේය කියා ග්‍රහණය කරන්න බෑ. ග්‍රහණය කරන්න පුළුවන් නම් හැමදාම මට එක විදියට ඇහෙන්න ඕන. එතකොට මේ කන් දෙකත් අනාත්මයි. සද්ධා අනත්තා. කනට ඇහෙන ශබ්දය පිළිබඳව කල්පනා කරනකොට මේ ශබ්දයත් මමය මාගේය කියලා ග්‍රහණය කරන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. ගානං අනත්තා ගන්ධා අනත්තා. නාසය මමය මාගේය කියලා ග්‍රහණය කරන්න බෑ. නාසයට දැනෙන ගඳ සුවඳ මමය මාගේය කියලා ග්‍රහණය කරන්න බෑ. ජීවහා අනත්තා රසා අනත්තා. දිව මමය මාගේය කියලා ග්‍රහණය කරන්න බෑ. දිවට දැනෙන රසයත් මමය මාගේය කියලා ග්‍රහණය කරන්න බෑ. කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා. මේ ශරීරයත් මමය මාගේය කියලා ග්‍රහණය කරන්න බෑ. ශරීරයට දැනෙන ස්පර්ශය පොට්ටබ්බා කියලා කියන්නේ ස්පර්ශය. ස්පර්ශයත් මමය මාගේය කියලා ග්‍රහණය කරන්න බෑ. මනෝ අනත්තා ධම්මා අනත්තාති. මේ මනසත් මමය මාගේය කියලා ග්‍රහණය කරන්න බෑ. මේ මනස තුල ගොඩ නැගෙන ධර්මතාත් මමය මාගේය කියා ග්‍රහණය කරන්න බෑ. ඉති ඉමේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. මේවට කියනවා පින්වත්නි ආයතන කියලා. එතකොට අජ්ජත්තික බාහිරේසු අජ්ජත්ත බහිද්ද කියලා තියෙනවා ආයතන වර්ග දෙකක්. අජ්ජත්ත කියලා කියන්නේ තමා තුල තිබෙන ආයතන. බාහිර කියලා කියන්නේ එළියෙන් තියෙන ආයතන. දැන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් අජ්ජත්ත කොටස. තමා තුල තිබෙන ආයතන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ බාහිර ආයතන. ඒවා එළියෙන් එන අරමුණු. මෙන්න මේ සියල්ලම
ඇස, ඇසට පෙනෙන රූප, කන, කනට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිව, දිවට දැනෙන රසය, කය, කයට දැනෙන ස්පර්ශය, මනස, මනසට ඇතිවන ධර්ම, සිතිවිලි, චෛතසික, මේවා සියල්ලම අනත්තානුපස්සී විහෙරති. මමය මාගේය කියලා ග්‍රහණය කරන්න බෑ කියලා මෙනෙහි කරනවා නම් ආන්න එකට කියනවා ආනන්ද අනත්ත් සංඥාව කියලා. ඊළඟට තුන්වෙනි සංඥාව කතමාචානන්ද අසුභ සංඥා. මොකද්ද මේ අසුභ සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද භික්ඛු ඉමමේව කායං උද්ධම් පාදතලා අධෝකේස මත්තකා. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ඉමමේව කායං උද්ධම් පාදතලා යටිපතුලේ ඉඳලා උඩටත් අධෝකේස මත්තකා කේසයන්ගෙන් පහළටත් තචපරියන්තම් පූරං නානප්පකාරස් අසුචිනෝ පච්චවෙක්කති. තචපරියන්තං කියලා කියන්නේ හැම කෙලවර කොටගත්. එතකොට හිසේ සිට පාදාන්තය දක්වාත්, පාදයේ සිට හිස මුදුන දක්වාත්, ඒ වගේම වට වෙලා තියෙන ඒ හැම කෙලවර හැටියට ගන්නේ ඒ සම්පූර්ණයෙන්ම මේ වයින් වට වෙලා තියෙන මේ ශරීරයේ අසුභ ස්වභාවය. අසුචිනෝ පච්චවෙක්කති. අපිරිසිදු ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්න ඕන. මේ ශරීරයේ තියෙනවා අත්ති ඉමස්මින් කායේ, මේ කයේ තියෙනවා මහා කුණු ගොඩක්. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ඨි අට්ඨි මිජ්ජං වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසම් පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තම් මත්තකේ මත්තලුංගන්ති කියලා මේ ශරීරයේ තියෙනවා මහා අසුභ ස්වභාවය. අන්න ඒවට තමයි අසුභ සංඥා කියලා කියන්නේ. මොනවද මේ ශරීරයේ තියෙන්නේ? කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, දත් තියෙනවා, හම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පපුව, බඩවැල, අතුණු බහන්, නොදිරු ආහාර තියෙනවා, අසුචි තියෙනවා, පිත තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා, ලේ තියෙනවා, දහඩිය තියෙනවා, මේද තෙල තියෙනවා, කඳුළු තියෙනවා, වුරුණු තෙල් තියෙනවා, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා, මෙන්න මේ විදියට මුළු ශරීරයේ පුරාම පින්වත්නි අසුචි ගොඩක්, අපිරිසිදු ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ශරීරයේ තිබෙන අසුභය මෙනෙහි කරනවා නම් ආන්නේ මෙනෙහි කරන කෙනාට කායික මානසික සුවය ඇති කර ගන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ මේ සිරුරෙහි තිබෙන අසුභ ස්වභාවය මැනවින් දේශනා කළා. භික්ෂූන් වහන්සේලාට තනුදෙන වදාලා මේ අසුභය වඩන්න. චතුරාර්යක භාවනා ගැන අපේ පින්වතුන් අහලා තියෙනවා. චතු කියන්නේ හතරක්, ආරක්ෂ කියලා කියන්නේ රැකවරණය කියන එකයි. එතකොට භාවනා හතරක් විශේෂ කරලා බුදුහාමුදුරු දක්වලා තියෙනවා අපට රැකවරණය සලසා දෙන. මොනවද? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉතිමා චතුරාර්යකා භික්ඛු භාවීය සීලවා. ඒ තමයි බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය සහ මරණානුස්සතිය. අසුභානුස්සතිය ප්‍රගුණ කරනවා නම් මේ ශරීරයේ තිබෙන අසුභ ස්වභාවය පිළිබඳව, අපවිත්‍ර ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා නම් අන්න ඒ කෙනාට කාමච්ඡන්ද නීවරණය යටපත් කරන්න, නැති කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආසාවල් සංසිඳවන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි අසුභය වැඩිම. එතකොට මේ ශරීරයේ ස්වභාවය ගැන මෙනෙහි කරන්න ඕන. බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී මේ ශරීරයේ තිබෙන ස්වභාවය, යථා ස්වභාවය මනාව දකින්න ඕන විදියට දේශනා කළා. එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ ගන්නනවා.
ආනන්ද බලන්න මේ ශරීරයේ හැටි. මේක තනිකර අසුචි විලින් පිරුණු ශරීරයක්. මිනිස්සු මොන තරම් මේ ශරීරය පිනවන්න උත්සාහ කළත් පිනවල ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි ආනන්ද. මිනිස්සු විවිධ උත්සව අවස්ථාවලදී තමන්ගේ නෑයන්ට මිතුරන්ට ඥාතීන්ට එන්ට කියලා එකට එකතු වෙලා කෑම බීම කනවා සාද පවත්වනවා. කෑම කනකොට එකට එකතු වෙලා සමහරක් විට මේසයක බෙදලා තියලා වටේට පුටු තියාගෙන ඔක්කොම එකට එකතු වෙලා තමයි කෑම ටික කන්නේ. අනිත් කෙනා තව කෙනෙකුට කෑම බෙදනවා, මමමයි හැදුවේ කියලා බෙදනවා, තව ටිකක් කන්න කියලා බෙදනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආනන්ද ඔක්කොම එකට එකතු වෙලා කෑම ටික කෑවට කාපුවා දිරලා පිට වෙනකොට ඔක්කොම හැංගෙනවා. හැමෝටම හැංගෙන්න වෙනවා. කන කිසිම දෙයක් මේ ශරීරයේ රඳවන්න පුළුවන් කමක් නැහැ. එකපාරක් කෑවහම ආයේ නොකා ඉන්න බෑ. ආයෙත් කන්න ඕන. කන එකේ ඉවරෙකුත් නැහැ ආනන්ද, කාලා දිරලා පිට වෙන එකේ ඉවරෙකුත් නැහැ. එහෙම ශරීරයක්. ඒ වගේම කුණු වලින් පිරීලා තියෙන්නේ. ආනන්ද මේ ඇතුලේ තියෙන කොටසක් එළියට ඇවිල්ලා තිබ්බනම් කොහොමට හිටීද? මිනිසුන්ට සිද්ධ වෙන්නේ පොල්ලක් අතට අරගෙන කරකව බලු කපුටු එලවෙලව ඉන්නයි. ඒව ඔක්කොම ඇතුලේ තියෙන නිසා හොඳයි පින්වත්නි. ඇතුලේ තියෙන එක කොටසක් හරි එළියට ඇවිල්ලා තිබ්බනම් අපිට බල්ලන්ගෙන් කපුටන්ගෙන් බේරලා ඉන්න ලේසි වෙන එකක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ බැරි වෙලා හරි ඇතුලේ කොටසක් එළියට ඇවිල්ලා තිබ්බනම් පොල්ලක් අරගෙන කරකව ඉන්න වෙන්නේ බලු කපුටු එලවෙලව වෙන මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් අපිරිසිදු අසුචි පිරුණු ශරීරයක් මේක. උපත සහ විපත අතර කාල සීමාව තුල එක විදියකට පවත්ව ගන්න බෑ. මේ ශරීරය දිරනවා. කෙස් ටික දිරනවා. හම දිරනවා. වර්ණය දුර්වර්ණ වෙනවා. පෙනුම අප්‍රසන්න වෙනවා. එන්න දුර්වල වෙනවා. කුණු වෙනවා. ජරාවටපත් වෙනවා. විඥානේ නිරුද්ධ වෙච්ච ගමන් වියදම් කර පිනවපු මේ ශරීරය කුණු වීම වේගවත් වෙනවා. ඉදිමෙනවා, නිල් වෙනවා, පුපුරනවා, සැරව ගලනවා, පණුව ගහනවා, වැළලුවොත් පස් වෙනවා, පිච්චුවොත් තලු වෙලා යනවා. ඒ තරම් අසුබකය. මෙන්න මේ ශරීරයේ තිබෙන අපිරිසිදු ස්වභාවය පිළිබඳව, අසුභය පිළිබඳව සිහිය උපදවා ගන්නවා නම් ආන්නයකට කියනවා අසුභ සංඥාව කියලා. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා. මොකද්ද මේ ආදීනව සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද භික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්ඛති. යම් කිසි භික්ෂුවක් අරඤ්‍යගතව, වෘක්ෂ මූලිකව, ශුන්‍යාගාරගතව මෙන්න මෙහෙම හිතනවා නම් කොහොමද? බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ. මේ ශරීරයට බොහෝ දුක්ඛයන්, බොහෝ ආදීනවයන් ඇති වෙනවා. ඉතිමස්මින් කායේ විවිධා ආබාධා uppajjanti. මේ අපි දරන తాවකාලික නවාතැන් පොළහෙවත් ශරීරයට විවිධ ආබාධ උපදිනවා. සෙය්‍යතිහිදං කොයි වගේ ආබාධද? ඔන්න බුදුහාමුදුරුවෝ ලෙඩ ලැයිස්තුවක් මේ ගිරිමානන්ද සූත්‍රයේදී ආදීනව සංඥාවේදී පැහැදිලි කරනවා. ලෙඩ ගැන. චක්ඛු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්හ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ සාසෝ පිනාසෝ, දහෝ ජරෝ කුච්චි රෝගෝ, මුච්ඡා පක්ඛන්දිකා, සූලා විසූචිකා, කුට්ටං ගණ්ඩෝ, කිලාසෝ සෝසෝ, අපමාරෝ, දද්දු කණ්ඩු කච්චු රකසා, විතච්චිකා, ලෝහිත පිත්තම්, මධුමේහෝ, අංසා පිලකා, භගන්දලා, පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්ම සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා,
ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජාබාධා සීතං උන්නං ජිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති. මේ ඔක්කොම ලෙඩ ලැයිස්තුවක් බුදුහාමුදුරු මෙතනදි පෙන්නනවා. බලන්න අපි හැම කෙනෙකුටම මේ ලෙඩ විවිධ ලෙඩ මේ ජීවිත ගමනේදී හැදිලා ඇති. ඇහි ලෙඩ, කනේ ලෙඩ, නාසයේ ලෙඩ, දිවේ ලෙඩ, කයේ ලෙඩ, හිසේ කැක්කුම්, කනේ අමාරු, කටේ අමාරු, දත් අමාරු, ඊළඟට කාසය, ශ්වාසය, පීනස, දැවිල්ල, උණ, කුසේ රෝග, ක්ලාන්තය, රක්ත අතිසාරය, ඉදිමීම, කොලරාව, කුෂ්ඨ, ගඩු, ඇදුම, ක්ෂය රෝගය, අපස්මාරය, දද කැසීම, කුෂ්ඨ, නියෙන් කැසීමෙන් වෙන රෝග, ඊළඟට විතච්චිකා කුෂ්ඨය, රත්පිත්ගාය, මදුමේහය, අංශභාගයේ පිළිකාව, භගන්දන රෝග, පිතෙන් හටගත් රෝග, සෙම නිසා හටගන්න රෝග, වාතය නිසා හටගන්න රෝග, ඔය තුනම කිපීමෙන් ඇතිවන රෝග, ඊළඟට ඍතු විපර්යාස නිසා ඇතිවන රෝග, විෂම ආහාර පාන නිසා එහෙම නැත්නම් විෂම පැවතුම් නිසා ඇතිවෙන ලෙඩ, විවිධ උපක්‍රම වලින් ඇතිවන ලෙඩ, කර්ම විපාක නිසා හටගන්න ලෙඩ, සීතල නිසා හටගන්න ලෙඩ, උෂ්ණය නිසා හටගන්න ලෙඩ, මෙන්න මේ වගේ පුදුම ලෙඩ ගොඩක් මේ ශරීරයට වැළඳෙන්න පුළුවන්. රෝග නිඩ්ඩම් පබං ගුරං කියලා බුදුහාමුදුරු පෙන්වුවේ මේ ශරීරය ලෙඩවලට වාස භූමියක්. විවිධ රෝගාබාධයන්ට අපට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේක එක්කෙනෙකුට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. කායික රෝග, මානසික රෝග මේ හැම දෙයක්ම මේ ශරීරයට උරුමයි. අන්න ඒ නිසා ඒ ලෙඩ වෙන බව මෙනෙහි කරන්න. ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්ච වෙක්කි තබ්බං. ලෙඩ වෙන්නේ නැහැ කියලා නෙවෙයි හිතන්න කිව්වේ බුදුහාමුදුරෝ. ලෙඩ වෙන්න පුළුවන් ශරීරයක් මේ තියෙන්නේ කියලා හිතන්න. ලෙඩ වෙන බව දැනගෙන හිටියහම ලෙඩ හැදෙනකොට කලබල වෙන්නේ නැහැ. ඒ ගැන මෙනෙහි කරලා ඉන්නකොට ඕනෑම වෙලාවක මට දරුණු රෝගී තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ රෝගී තත්වයේ මගේ ජීවිතයේ පවා මට නැති වෙන්න පුළුවන් කියන එක කල්පනා කරන්න ඕන. අන්න ඒකට කියනවා ආදීනව සංඥා. ඊළඟට කතමාචානන්ද පහාන සංඥා. මොකද්ද මේ පහාන සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද භික්ඛු uppannං කාම විතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. තමන්ගේ හිත තුල හටගන්න කාම විතර්කයන් අන්න ඒවා ප්‍රහාණය කළ යුතුයි. ඒ කාම සිතුවිලි ඉවසීම නෙවෙයි කරන්න ඕන. කාම සිතුවිලි පෝෂණය කිරීම නෙවෙයි කරන්න ඕන. ඒවා යටපත් කිරීම කළ යුතුයි. ඒවා ප්‍රහාණය කරන්නට මහන්සි ගත යුතුයි කියලා මෙනෙහි කරන්න ඕන. uppannං ව්‍යාපාද විතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. හටගෙන තියෙන ව්‍යාපාද සිතිවිලි, ඒ කියන්නේ තරහ සිතිවිලි, මේවා පෝෂණය කළ යුතු සිතිවිලි නෙවෙයි. ඒ සිතිවිලි ඇති වෙනකොට ඒවට ඉඩ දෙන්න ඕන කමක් නැහැ. ඒවා දුර්වල කළ යුතුයි, පහාන සංඥා ප්‍රහාණය කළ යුතුයි කියලා මෙනෙහි කරන්න. විහිංසා විතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඒ වගේම අනුන්ට හිංසා කරන, අන් සත්වයන්ට කරදර කරන සිතිවිලි තියෙනවා නම් ඒවා පෝෂණය කිරීම නෙවෙයි කළ යුතු වෙන්නේ. ඒවා යටපත් කරන්න මහන්සි ගන්න ඕන. ඒවා නැති කරලා දාන්න මහන්සි ගන්න ඕන. uppannuppanනේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. උපන්න නෝපන්න පාප අකුසල ධර්ම පෝෂණය කරන්න එපා, ඇති කරව ගන්න එපා. ඒවා නැති කළ යුතු දේවල්. ඒ නිසා මෙන්න මේ පව අකුසලය, එහෙම නැත්නම් කාම විතරක, විහිංසා විතරක, ඒ වගේම ව්‍යාපාද විතරක, මේවා ප්‍රහීන කළ යුතුයි කියලා මෙනෙහි කරන්න. ආන්න එකට කියනවා පහාන සංඥා කියලා.
ඊළඟට කතමාචානන්ද විරාග සංඥා. විරාග සංඥාව කියලා කියන්නේ මොකක්ද? ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉතිපටි සංචික්ඛති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූ පතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති අයං වුච්චතානන්ද විරාග සංඥා. මොකද්ද විරාග සංඥාව කියන්නේ? මේ ශාසනයෙහි භික්ෂුවක් අරණ්‍යගතව වෘක්ෂ මූලිකව ශුන්‍යාගාරගතව නුවණින් කල්පනා කරනවා නම් මෙන්න මෙහෙම සියලුම සංස්කාරයන්ගේ සංසිඳීම, කාමාදී ආශ්‍රවයන්ගේ හැරීම, කාමාදී සිටිවිලි දුරු කිරීම, තණ්හාව දුරු කිරීම, නොඇලීම, මෙන්න මේ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරනවා නම් අන්න ඒ ශාන්ත ප්‍රණීත නිර්වාණය පිළිබඳව යොමු වූ සිතින් ඒ වගේම විරාගී සිතින් යුක්තව කටයුතු කරනවා නම් ආන්න ඒකට කියනවා විරාග සංඥා කියලා. කතමාචානන්ද නිරෝධ සංඥා. මොකද්ද නිරෝධ සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉතිපටි සංචික්ඛති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූ පධිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති. යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් ප්‍රඥාවෙන් යුක්තව ශාන්ත වූ ප්‍රණීත වූ නිර්වාණය පිණිස තණ්හාව නිරෝධය කළ යුතුයි, නැත්තටම නැති කළ යුතුයි කියලා කල්පනා කරනවා නම් ආන්න ඒකට කියනවා නිරෝධ සංඥාව කියලා. කතමාචානන්ද සබ්බලෝකේ අනභිරත සංඥා. අටවෙනි කාරණාව තමයි මොකක්ද ආනන්ද සියලු ලෝකේ අනභිරත සංඥා. ඒ කියන්නේ කිසිම ආසාවකින් තොරව වාසය කිරීම. යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් තෘෂ්ණා දෘෂ්ටියයි කියන යම් කිසි දෘෂ්ටියක් තියෙනවා නම්, වැරදි දෘෂ්ටියක් තියෙනවා නම් අන්න ඒවා ඉවත් කරලා දාලා විවිධ අදහස් කෙලෙස් ධර්ම දුරින්ම දුරු කරලා දාලා සියලු ලෝකේ ස්වභාවයන් කෙරෙහි ආසාවල් කෙරෙහි වැළකී කටයුතු කරනවා නම් ආන්න එකට කියන සබ්බ ලෝකේ අනභිරත සංඥා. මේ හැම දෙයක් පිළිබඳවම නොඇලී වාසය කිරීමේ සංඥාව. ඒක ඇති කරගන්න පුළුවන් නම් තමන්ට ලොකු සුවයක් ඇති කරගන්න පුළුවන්. හැම දුකක්ම ඇති වෙන්නේ, හැම පීඩනයක්ම ඇති වෙන්නේ මේ හැම දෙයක්ම අල්ලා ගන්න තරමට. ඇලීම වැඩි වෙන තරමටම පීඩනය වැඩි. ඇලීම අඩු වෙන තරමටම පීඩනය අඩුයි. ආන්නේ නිසා සබ්බ ලෝකයේ අනභිරත සංඥාව වඩන්න. කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ඉදානන්ද භික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨීයති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ඊළඟට තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව. යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව මනාව තේරුම් ගන්නවා නම්, ඒ සංස්කාර ධර්ම පිළිබඳව ලැජ්ජාවට පත් වෙනවා නම්, පිළිකුල් කරනවා නම් ආන්න එකට කියනවා සබ්බ සංඛාර අනිච්ච සංඥා කියලා. මමය මාගේ කියලා අල්ලගන්න බැරි, ඒ වගේම එක විදියකට පවත්වන්න බැරි සංස්කාරයන් පිළිබඳව මෙනෙහි කිරීම. සබ්බ සංඛාරේ සීල සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම. අනිච්ච සංඥා. ඊළඟට අවසාන සංඥාව තමයි කතමාචානන්ද ආනාපාන සති. ආනාපාන සතිය වැඩිම. ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිධාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා.
යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් අරඤ්‍යගතව, වෘක්ෂමූලිකව, ශුන්‍යාගාරගතව, ඒ වගේම භාවනා ඉරියව්වෙන් උජුං කායම් පනිධාය, කය ඍජුව තියාගෙන සිහිය පිහිටුවාගෙන, සතින් උපට්ඨපෙත්වා සිහිය පිහිටුවාගෙන හිතනවා නම් ආශ්වාස සහ ප්‍රශ්වාස ගැන. සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති, හොඳට සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස කරනවා නම්, දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති, දීර්ඝ හුස්මක් ආශ්වාස කරනවා නම් මම දීර්ඝ හුස්මක් ආශ්වාස කරන්නේ කියලා හිතනවා නම්, දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති, දීර්ඝ හුස්මක් මම ප්‍රශ්වාස කරන්නේ කියලා හිතනවා නම්, රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති, කෙටි හුස්මක් ආශ්වාස කරනවා නම් මම ගන්නේ කෙටි හුස්මක් කියලා හිතනවා නම්, ඒ වගේම රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති, මම පිට කරන්නේ කෙටි හුස්මක් කියලා මෙනෙහි කරනවා නම්, ආන්න ඒ ආශ්වාස ප්‍රශ්වාස කිරීම මූලික කරගෙන ඒ තුලින් ටිකෙන් ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනාවට හිත යොමු කරනවා නම්, ආන්න එකට කියනවා ආනාපාන සතිය කියලා. එතකොට මේ ආනාපාන සති භාවනාව කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම පිළිබඳව මෙනෙහි කිරීම. මේ ආරම්භය තුල මේ හුස්ම රැල්ල ගැනයි හිතන්නේ. ඊට පස්සේ මොකද කරන්න ඕන? මේ හුස්ම රැල්ලේ ස්වභාවය ගැන. ගත්ත හුස්ම, පිට කරන හුස්ම, දීර්ඝ ලෙස ගත්ත හුස්ම, දීර්ඝ ලෙස පිට කළ හුස්ම, කෙටියෙන් ගත්ත හුස්ම, කෙටියෙන් පිට කළ හුස්ම, මේ ආශ්වාස ප්‍රශ්වාස කළ මේ හුස්ම රැල්ලේ තිබෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න. ආනාපාන සතිය වැඩිමෙන් විදර්ශනාව ප්‍රගුණ කරන්න පුළුවන්කම තියෙනවා. අන්නේ විදර්ශනාව ප්‍රගුණ කිරීමෙන් ඒ කෙනාට සුවපත් භාවයට පත්වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දස සංඥාව ආනන්ද හාමුදුරුවන්ට ඉගැන්වුවා. ඒ ඉගෙනගත්තු දස සංඥාව තමයි ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා දේශනා කළේ. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරීසු අනිච්ච සංඥා, ආනාපාන සති. අපිටත් පින්වත්නි මේ සංඥා වඩන්න පුළුවන් නම් අනිච්ච සංඥා, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයෝ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒ වගේම ඇස කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා මමය මාගිය කියා ග්‍රහණය කරන්න බෑ කියලා අනත්ත් සංඥා වඩනවා නම්, ඊළඟට පින්වත්නි හිසේ සිට පාදාන්තය දක්වා මේ ශරීරයේ තිබෙන අසුභය වඩනවා නම්, ඒ වගේම මේ ශරීරයට ඇතිවෙන්න පුළුවන් ආබාධ ආදීනව රෝග මේවා පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒ වගේම හිත තුල තිබෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ඒ කියන්නේ උපන් නූපන් අකුසල පාප සිතිවිලි ප්‍රහාණය කරන්න උනන්දු වෙනවා නම්, නරක සිතිවිල්ලක් පහළ වෙනකොට ඒක පෝෂණය කළ යුතු සිතිවිල්ල නෙවෙයි, ඒක ප්‍රහීන කළ යුතු සිතිවිල්ලක් කියලා හිතනවා නම්, ඒ වගේම විරාගී සංඥාව ඇති කරගන්න පුළුවන් නම්, මේ තණ්හාවෙන් ඉවත් වීම ශාන්තයි ප්‍රණීතයි කියලා හිතනවා නම්, නිරෝධ සංඥාව නිර්වාණය සලසා ගැනීම ප්‍රණීතයි ශාන්තයි කියලා හිතනවා නම්, සබ්බ ලෝකේ අනබිරත සංඥා සියලුම දේවල් වලින් ඇලීමෙන් ඉවත්ව සිටිනවා නම්, බලන්න පින්වත්නි සියලු කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලා සබ්බ ලෝකේ අනබිරතයි,
මේ සියලුම තැන්වල ඇලීමක් නැහැ. ඒ නොඇලී වාසය කිරීමේ තිබෙන වටිනකම පිළිබඳව මෙනෙහි කරන්න ඕන. රහත් ඵලයට පත් වුණාට පස්සේ ලැබෙන සැනසුම දැනෙන්නේ රහත් ඵලයට පත් වෙච්ච දාට තමයි. හැබැයි පින්වත්නි රහත් ඵලයට පත් වෙන්න ඒ පත් වීමෙන් ලැබෙන සැනසුම පිළිබඳව කල් තියා අපිට තේරෙන්න ඕන. ඒක බුදුහාමුදුර අපිට දේශනා කළා. නිර්වාණය සලසා ගැනීමෙන් ලැබෙන සැනසුම අපි තේරුම් ගන්න ඕන. පෘථග්ජන වුණත් කෙලෙස් සහිත වුණත් මෙන්න මේ ඇලීමෙන් ඉවත් වීම අපට සැනසුමක් ඇති වෙනවා කියන එක අපි කල් තියා හිතන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරපු විදියට ඇලීම නැති කරන තැන අපිට මොනතරම් සැනසුමක් හම්බෙනවද කියන එක මෙනෙහි කරන්න ඕන. අපි වැඩිපුරම දුකටපත් උනේ, පීඩණයටපත් උනේ බැඳුණු දේ නිසා, ඇලුණු දේ නිසා. ඇලීමක් නැති තැන අපි දුක්ුනේ නැහැ. අපි බිය වුණේ නැහැ. අපිට ප්‍රශ්නයක් ආවේ නැහැ. බලන්න මේ රට පුරා ලොව පුරා පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ ලක්ෂ 40කට වැඩිය සෙනගක් මරණයටපත් වෙලා. හැබැයි ඒ කොච්චර ප්‍රමාණයක් මරණයටපත් උනත් අපිට ඒවා දුකක් හැටියට, විලාපයක් හැටියට, අපිට අපහසුතාවයක් හැටියට අපි දකින්නේ නැහැ. ඇයි? ඒ මිය ගිය අයත් එක්ක අපේ බැඳීමක්, ඇලීමක් ඊතරම් නැහැ. හැබැයි තමන් එක්කම ඉඳපු, තමන්ගේ ළඟම හිටපු, තමන් වැඩියෙන් ආදරය කරපු, තමන් වැඩියෙන් බැඳිලා හිටපු යම් කෙනෙක් මරණයටපත් වෙනවා නම් එතනදී ලැබෙන වේදනාව මහ ඉහළයි. එහෙනම් ඇලීම වැඩි තැන දුක, බය වැඩි. ඇලීම නැති තැන දුක, බිය නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ සියලුම දේවල් වලින් නොඇලී වාසය කරන්න පුළුවන් නම් ඒ වටිනවා. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න. ආනාපාන සතිය වඩන්න. ඒ තුලින් අපට ධර්මාවබෝධය ලබන්න පුළුවන්කම ලැබෙනවා. ආනන්ද හාමුදුරුවෝ එදා බුදුහාමුදුරුවෝ ඉගෙන්නපු මේ දස සංඥාව ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට දේශනා කළා. ගිරිමානන්ද හාමුදුරුවෝ මේ දේශනාව ශ්‍රවණය කරලා නිරෝගී තත්වයට පත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට රෝගී තත්වයෙන් මිදිලා නිරෝගී තත්වයට පත් උනේ කොහොමද? මනසට ලබා දුන්නු ඒ ශක්තිය නිසා. අද ගොඩක් වෙලාවට කායික රෝගීන්ට වඩා ඉන්නේ මානසික රෝගීන්. කයට ලෙඩක් හැදුනහම කයේ ලෙඩේ වැඩි වෙන්න ප්‍රධාන හේතුව මනසේ දුර්වලතාවය. ඒ නිසා කයට ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්නවා වගේම හිතටත් අපි බෙහෙත ගන්න ඕන. හිතට තියෙන හොඳම බෙහෙත තමයි ධර්මයේ. ධම්මෝසද සමං නත්ති. ධර්මය හා සමාන ඖෂධයක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ නැමැති ඖෂධය අපි භාවිතා කරනවා නම් හිතේ ලෙඩේ නැති කරගන්න පුළුවන්. හිතේ ලෙඩේ නැති කරගත්තොත් ගතේ ලෙඩේ දැනෙන්නේ නැතුව යනවා. ඒ නිසා මේ සංඥා, මේ දස සංඥාවම අනිච්ච සංඥා, අනත්ත, අසුභ, ආදීනව, පහාන, විරාග, නිරෝධ, සබ්බ ලෝකී අනබිරත, සබ්බ සංඛාරයේසු අනිච්ච, මේ කියන ආනාපාන සති, මේ දස සංඥාවම අපිට දුන්නේ හිතට බෙහෙතක් හැටියට. හිතට බෙහෙත දුන්නාම, හිත හදාගත්තාම, හිත ශක්තිමත් කරගත්තාම හිතෙන් ලැබෙන ශක්තිය ගතට මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හිතට පුළුවන් පින්වත්නි දරුණු ලෙඩ කයට ඇති කරවන්න. තමන්ව මරණයට පවා පත් කරවන්න පුළුවන්කම තියෙනවා හිතට. ඒ නිසා මේ හිත හඳුනගෙන හිත හදාගන්න වැඩපිළිවෙලක යෙදෙන්න. හිත ශක්තිමත් නම්, හිත නිරෝගී නම් ගත නිරෝගී කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව ඔබට අපට මෙලොව සුව ලබන්න, කායික සුවය, මානසික සුවය ලබන්න, සසර දුකින් එතරව නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.
අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කැනඩාවේ ස්ථිරව පදිංචිව සිටින ශකිලා ප්‍රියංගිකා උයන්වත්ත දියණිය විසින්. අද විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන්නේ අගෝස්තු මාසේ පළමු වන දින උපන්දිනය සමරන කේ.ඩී. කරුණාවති ආදරණීය මෑණියන්ටත් එවැගේම එදිනම ජන්මදිනය සමරන විදූෂ් ආදරණීය පුතාටත් සිත ප්‍රාර්ථනා කරන්න. එවැගේම වසංගත තත්වය හේතුවෙන් 2021 ජූලි මාස 30 වන දින මිය පරලෝසපත් නුගවැල උයන්වත්තගේ ආනන්ද ජයලාල් ආදරණීය බාප්පට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පරලෝසපත් කොස්සින්නගේ දෝන සයිමන් පීටර් සහ නුගවැල උයන්වත්තගේ ආත යන ආදරණීය මුත්තණුවන් දෙදෙනාට රණවීරගේ පුංචි නෝනා සහ චාලට් ගුණවර්ධන යන දයාබර කිරියම්මාවරුන්ට එවැගේම ඔවුන්ගේ වර්ග පරම්පරානුයාත නමින් මිය පරලෝසපත් සියලුම ඥාතීන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගත තත්වය හා විවිධ උවදුරු වලින් පරලෝසපත් සියලුම ලක්වැසි ලෝවැසියන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝ රත්නයට ආශිර්වාද කරන්නත් එවැගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මිය ගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් රකීවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ අගෝස්තු මාස පළමු වන දින උපන්දිනය සමරන කේ.ඩී. කරුණාවති ආදරණීය මෑණියන්ට සහ එදිනම ජන්මදිනය සමරන විදූෂ් ආදරණීය පුතණුවන්ට සිත ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කැනඩාවේ පදිංචි ශකිලා ප්‍රියංගිකා උයන්වත්ත මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට වහවහාම සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.